ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දූ පුතේ. ඉතින් අපි අද දවසේ සූදානම් වන්නේ 11 ශ්‍රේණියේ ඔයාගේ දෙවෙනි වාරයේ පාඩමක් වන ප්‍රතිශත පාඩමත් එක්ක සාකච්ඡා කරන්න. නූතන ලෝකයේ ගනුදෙනු කටයුතු සිදු කරද්දී මේ ප්‍රතිශත පාඩම පිළිබඳව දැනුම අපට අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම අප සාමාන්‍ය පෙළ විභාගෙදී මේ ප්‍රතිශත පාඩම ආශ්‍රිතව ගැටළු විශාල ප්‍රමාණයක් මෙවලට අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔයාට සාමාන්‍ය පෙළ විභාගෙදී මේක ඉතාමත් වැදගත් වෙනවා. වගේම පාඩ ප්‍රායෝගික ලෝකයේදී මෙන්න ප්‍රතිශත කොටස පිළිබඳව අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. 11 ශ්‍රේණිය ප්‍රතිශත පාඩමේ යටතේ අපිට ප්‍රධාන වශයෙන්ම අනු මාතෘකා තුනක් කතා කරනවා. ඒ තමයි හීනවන ශේෂ ක්‍රමයට ණය වාරිකය ගණනය කිරීම, හීනවන ශේෂ ක්‍රමයට ණය වාරිකයේ දී ඇති විට පොලී අනුපාතිකය ගණනය කිරීම, ඒ වගේම වැල් පොලිය සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී අපි ඉස්සල්ලාම මේ හීනවන ශේෂ ක්‍රමය පිළිබඳව හැඳින්වීමක් සිදු කරගන්නවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන වියදම් ප්‍රධාන වශයෙන් අපි වර්ග දෙකකට පුතේ අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ තමයි පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වශයෙන්. සාමාන්‍යයෙන් නැවත දැරීමට සිදුවන එදිනෙදා අපි කරන ලබන වියදම් අපි පුනරාවර්තන වියදම් වශයෙන් සලකනවා. උදාහරණ වශයෙන් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් ආදිය, විදුලි බිල්පත්, ජල බිල්පත් මේ වගේ වියදම් අපි කියනවා පුනරාවර්තන වියදම් කියලා. නමුත් ඔයා දන්නවා ඉඩමක් මිලදී ගන්න, නිවාසයක් සකසන්න, වාහනයක් මිලදී ගැනීමට, යන්ත්‍ර සූත්‍ර සඳහා දරන වියදම් අපි නැවත දැරීමක් සිදු කරන්නේ නැහැ. බොහෝ විට එක වතාවයි අපි නිවසක් හදන්නේ. බොහෝ විට එක වතාවයි අපි ඉඩමක් මිලදී ගන්න. ඔය දෙවතාවක්. ඒ නිසා එවැනි වියදම් අපි හඳුන්වනවා ප්‍රාග්ධන වියදම් ලෙස. එතකොට මේ ප්‍රාග්ධන වියදම ඔයා දන්නවා ප්‍රමාණාත්මකව විශාලත්වයෙන් වැඩි. එතකොට ඒ වගේ ප්‍රමාණාත්මකව විශාලත්වයෙන් වැඩි වියදම අපිට සමාජලාට අපේ අතේ තියෙන මුදලින් ඒ වගේ වියදමක් දරන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවල අපි කරන්නේ මොකද්ද? මූල්‍ය ආයතනයකින් හරි අපි සේවය කරන ස්ථානයකින් අපි ණය මුදලක් ලෙස ලබා ගන්න කටයුතු කරනවා මේ ප්‍රාග්ධන වියදමක් දැරීම සඳහා. එතකොට මේ ලබා ගන්න ණය මුදල අපි සාමාන්‍යයෙන් එකවර ආපසු ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒක කරන්නේ සමහරවිට අවුරුදු 5කින්, අවුරුදු 10කින්, අවුරුදු 2කින් මේ වගේ දීර්ඝ කාලයක් තුල අපි මාසිකව කොටස් වශයෙන් තමයි ගෙවීම සිදු කරන්නේ. එතකොට මේ ණය මුදලට අමතරව අපිට ගෙවන්න සිද්ධ වෙනවා මොකද්ද? අමතරව පොලියකුත් ගෙවන්න සිද්ධ වෙනවා. ඔයාලට මතකද 10 වෙනි සුළු පොලිය පාඩමේදී අපි මුදලක් තැන්පත් කරපුවම මුදලක් ණයට ගත්තාම එම පොලිය අපිට තැන්පත් කරොත් පොලියක් ලැබෙනවා. ඊට පස්සේ අපි ණයට ගත්තොත් එම පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා කියලා අපි කතා කරේ. අන්න ඒ වගේ මෙතනත් දැන් අපි සමහරවිට ණය මුදල ගත්තාට පස්සේ අපිට මොකද වෙන්නේ? පොලියකුත් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට අපි මේ විදිහට මේ මාසිකව ගෙවීමට සිද්ධ වෙන පොලිය සහ ණය කොටස එකතුවට අපි කියනවා ණය වාරිකයක් කියලා. හැබැයි අද වර්තමානයේ මේ තරංකාරීත්වයත් එක්ක භාණ්ඩාලවයේ තියෙන තරංකාරීත්වයත් එක්ක සමහර ආයතන විසින් පොලි රහිතව ණය මුදල පමණක් වාරික ලෙස ගෙවන්න පුළුවන් වෙන විදිහට භාණ්ඩාලවය කරන අවස්ථාවක් තියෙනවා. අපි ඒකට උදාහරණ දෙකක් විතර බලමු. මේ බලන්න පළවෙනි නිදසුන ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගමක් මගින් නිෂ්පාදනය කරන රුපියල් 30000ක් වටිනා ලී අල්මාරියක් පොලී රහිත මාසික වාරික 12කින් ගෙවීමේ කොන්දේසිය මත අලෙවි කරනු ලැබේ. මාසිකව ගෙවිය යුතු ණය වාරිකය කොපමණද? පුතේ ඔයා බලන්න මම මේ මෙතන හයිලයිට් කරලා තියෙන කරුණු දෙක රුපියල් 30000යි ඒ ලී අල්මාරිය වටිනාකම, ඒ වගේම මේක ගෙවන්න තියෙන්නේ පොලී රහිත මාසික වාරික 12කින්. පොලී රහිත මාසික වාරික 12කින්. ඒතර අපෙන් අහන්නේ ප්‍රශ්නේ ණය වාරිකයක වටිනාකම. ඉතින් අපි දන්නවා රුපියල් 30000යි මේ ලී අල්මාරියේ වටිනාකම. මාසික වාරික 12කින් තමයි මේ ගෙවන්න තියෙන්නේ. එතකොට මාසික වාරිකයක නැත්නම් ණය වාරිකයක වටිනාකම කොහොමද අපි ගන්නේ? 30000 බෙදෙනවා 12න්. 30000 12න් බෙදුවට උත්තරේ කීයද? රුපියල් 2500යි. ඒත් එක්කම බලන්න දෙවෙනි උදාහරණේ රාජ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙකුටව උත්සව අත්තිකාරම් ලෙස රුපියල් 5000ක මුදලක් ලබා දෙන අතර එම මුදල පොලී රහිතව මාසික වාරික 10ක් තුල ගෙවා නිම කළ යුතුය. එම මුදල මාසික වැටුපෙන් අඩු කරන ලබයි නම් මාසික වැටුපෙන් අඩුවන මුදල කොපමණද? ඒත් අපි දන්නවා එතන යා ණයට අරන් තියෙන රුපියල් 5000ක මුදල. ඒතර මේක අපිට ගෙවන්නේ කියන්නේ පොලී රහිතව මාසික වාරික 10කින්. එනම් මාසික වැටුපෙන් අඩු වෙන මුදල කොහොමද හොයන්නේ? 5000 ගුණ කරනවා 5000 බෙදෙනවා අපි කීයද 10යි. 5000 බෙදෙනවා අපි 10යි.
උත්තරකයක් එනවා අපිට රුපියල් 500ක් වගේ. ඉතින් අපි අපේ පාඩම මෙතනින් එහාට තමයි සාකච්ඡා කරන්නේ. ඒ තමයි හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම. දැන් අපි කියවනේ සමහර අවස්ථාවල අපි භාණ්ඩ අලෙවි කරනකොට පොලි රහිතව භාණ්ඩ අලෙවි කරනවා කියලා. ඒ කියන්නේ පොලි රහිතව ණය වාරික ගෙවන්න පුළුවන් කියලා. හැබැයි බොහෝ ආයතන මූලික ගෙවීමකින් පස්සේ ඉතුරු මුදල මාසිකව ගෙවීමට අපිට භාණ්ඩයක් හෝ නැත්නම් යම්කිසි ණය මුදලක් ලබා දුන්නාම ඔවුන්ගේ ණය වාරිකය වෙනුවෙන් මොකක්ද කරන්නේ? පොලියක් ගණනය කරනවා. ඉතින් අපි දන්නවා පොලිය ගණනය කරද්දී පොලිය ගණනය කරන විවිධ ක්‍රම තියෙනවා. අපි මේ පාඩමේදී විශේෂයෙන් සාකච්ඡා කරනවා මොකද්ද? හීනවන ශේෂ ක්‍රමය පිළිබඳව. එතකොට අපි දන්නවා මාසික වාරික ලෙස ආපසු ගෙවීම සඳහා කිසියම් ආයතනයකින් ණය මුදලක් ගත් විට හෝ භාණ්ඩයක වටිනාකමේ කොටසක් පමණක් මුලින් ගෙවා ඉතිරි මුදල මාසික වාරික මගින් ආපසු ගෙවීමේ පොරොන්දුව පිට භාණ්ඩ මිලදීගෙන ඇති විට ණය මුදලට අමතරව අපිට මොකද ගෙවන්න සිද්ධ වෙන්නේ? පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට සෑම මාසයක් තුළ මොකද කරන්නේ? ණය මුදලින් කොටසක් ගෙවනවා. ඒත් එක්කම පොලිය ගණනය කරන්නේ ගෙවන්න තියෙන මුදල සඳහා. එබැවින් ගෙවීමට ඇති ණය මුදල මාස්පතා අඩු වෙනවා. එතකොට පොලියක් අපි මොකද කරන්න ඕනේ? මාස්පතා ගණනය කරන්න ඕනේ. එතකොට මාසෙන් මාසෙට අපි ගෙවන්න තියෙන ඉතිරි ණය කොටස අඩු වෙනවා. එතකොට ඒත් එක්කම මාසෙන් මාසෙට මොකද කරන්න ඕනේ? පොලියක් ගණනය කරන්න ඕනේ. මෙම ක්‍රමයට පොලිය ගණනය කරනකොට අපි කියනවා හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම කියලා. අපි උදාහරණ කිහිපයකින් මේක තවදුරටත් සාකච්ඡා කරගමු. මොකද්ද මේ හීනවන ශේෂ ක්‍රමයට කොහොමද පොලිය ගණනය කරන්නේ? කොහොමද මාසික වාරිකයක අගය හොයන්නේ කියලා. බලන්න ඉදසුන 1. වික්‍රමසිංහ මහතා 24ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් ව්‍යාපාරික ණයක් ලෙස රුපියල් 30000ක මුදලක් ගෙන ඇත. එම ණය මුදල සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කළ යුතු අතර පොලිය අයකු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු මාසික වාරිකයක් සොයන්න. එතකොට අපිට මෙතෙන්දී වැදගත් වචන තුනක් කියවුණා. ඒ තමයි මොකද්ද? 124ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් රුපියල් 30000ක් ණයට අරන් තියෙනවා ව්‍යාපාරික ණයක් ලෙස. ඒතර මේක ගෙවන්න ඕනේ සමාන මාසික වාරික 6කින්. එතකොට අපි ඉස්සෙල්ලම බලනවා මෙතන අපිට මොකද කියන්නේ? වික්‍රමසිංහ මහතා ලබාගෙන තියෙන ණය මුදල කීයද? රුපියල් 30000යි. එමනම් පොලිය රහිත ණය වාරිකයේ අගය කොහොමද අපි ගන්නෙ? ඒ කියන්නේ පොලියක් නැති වුණා නම් ණය වාරිකයේ කීයද? අපි මොකද කරන්නේ? ඒක හොයන්න. 30000 බෙදෙනවා 6. මෙන්න මේ මාසික වාරික ගන්න. එතකොට 30000 බෙදීම 6 කීයද? රුපියල් 5000යි. එතකොට මේ ක්‍රමයට අනිවාර්යෙන්ම දැන් 5000 අනිවාර්යෙන් ණය වාරික එනවනේ. නමුත් අපි 5000 බැගින් නෙවෙයි ගෙවන්න වෙන්නේ මෙතෙන්දී. මොකද අපිට 124ක පොලි අනුපාතිකුත් මෙතන අය කරන වෙන අනිවාර්යෙන් මේ 5000ට තව එකතු වෙනවා. මොකද්ද? පොලියකුත් එකතු වෙනවා. ඒ නිසා මාසෙන් මාසෙට මොකද වෙන්නේ? මේ ණය ශේෂය 5000 ගානේ අඩු වෙනවා. ඒතකොට පොලිය අය කරන්නේ ඉතිරි ණය ශේෂය සඳහා. ඒතර අපි දැන් එහෙමනම් බලමු මේ පොලිය කොහොමද හොයන්නේ කියලා. මේ ණය මුදල වෙනුවෙන් ගෝ පොලිය කොහොමද හොයන්නේ කියලා බලන්න. මේ බලන්න අය කරන වාර්ෂික පොලිය අනුපාතිකය කීයද? 124යි. ඒ අනුව මාසික පොලිය අනුපාතිකය කීයද? 102යි. ඒ කොහොමද ඒක ගත්තේ? වාර්ෂික පොලිය අනුපාතය කියන්නේ පුතේ අවුරුද්දකටනේ. එතකොට අවුරුද්දකට මාස කීයද? මාස 12යි. එහෙනම් 24 12න් බෙදපුවම මාසික පොලිය අනුපාතිකය කීයද? 102යි. ඊට පස්සේ බලන්න මෙතන අපිට සාකච්ඡා කරනවා දැන් පළමු මාසෙට පොලිය. ඒතර අපි පළමු මාසයේ වෙද්දී අදාළ ආයතන රුපියල් කීයක් ණයයිද? රුපියල් 30000ක් ණයයි. ඒතර පළමු මාසෙට පොලිය කොහොමද ගන්න කරන්න ඕනේ? 30000 ගුණ කරන්න ඕනේ 100න් 2. ඒතර පළමු මාසෙට පොලිය කීයද? 600යි. දෙවන මාසෙට පොලිය කොහොමද ගන්නෙ? 30000න් අපි දන්නවා දෙවන මාසයේ වෙනකොට අපි 5000ක් ගෙවලා ඉවරයි. රුපියල් 5000ක් ගෙවලා ඉවරයි. එහෙමනම් තව කීයද අපිට ගෙවන්න තියෙන්නේ? 25000යි ගෙවන්න තියෙන්නේ. ණය කොටසෙන් 5000ක් ගෙවලා ඉවර නිසා 25000යි ගෙවන්න තියෙනවා. ඒතර මේ 25000 වෙනුවෙන් අපි මොකද කරන්න ඕනේ? තවත් මාසික පොලිය 2ක් ගෙවන්න ඕනේ. ඒතර රුපියල් 500යි. ඒතර ණය වාරිකයක් ආයෙත් අඩු වෙනව නේද? හැබැයි මේක අපි කොහොමද ගණනය කරන්න කියලා කියන්නම් අන්තිමට පොලිසියලා අපි හොයලිමු ඔක්කොම. ඒතර මේ විදිහට පේනවා ඇති 5000 අඩු වෙවි මාසෙන් මාසෙට අපි පොලිය ගණනය කරනවා. ඒතර මේ විදිහට මාස 6ෙම පොලිය බැලුවොත් එහෙම අපිට එනවා මේ බලන්න 600යි පළමු මාසෙට දෙවෙනි මාසෙට 500යි මේ විදිහට මුළු පොලිය කීයක් එනවද 2100ක් එනවා. එතකොට අපි දන්නවා අපි ණයට ගත්තේ රුපියල් 30000යි. ණයට ගත්තේ රුපියල් 30000යි. එතකොට මාස 6 අවසානයේ ගෙවිතු මුළු මුදල ගන්න මොකද කරන්නේ?
පොලිය රහිත ණය මුදලට අපි මෙන්න මේ හොයාගත්ත පොලිය මුදල එකතු කරනවා. මේ තියෙන්නේ මාස 6 අවසානයේ ජීවිත මුදල සමානයි පොලිය රහිත ණය මුදල ධන පොලිය. එතකොට 30000ට එකතු කරනවා 2100ක්. එහෙනම් ජීවිත මුළු මුදල කියලා අපි 32100. ඒතර මාසික වාරික අගය කොහොමද අපි ගන්නෙ? මේ ලැබුණු 32100 අපි බෙදනවා මාසික වාරික ගන්නේ මාසික වාරික 6. 32100 බෙදීම 6 පිළිතුර අපිට ලැබෙනවා කීයක් කියලාද? 5350 කියලා. එතකොට දුවේපුතු ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන අපි මේ ක්‍රමේ නැවතත් පොඩ බැලුවොත් එහෙම පළමු මාසෙට පොලිය, දෙවන මාසෙට පොලිය මේ විදිහට පොලිය ගණනය කරද්දී අපිට විශාල කාලයක් යන බවක් අපිට පේනවා. ඒ නිසා මේ පොලිය ගණනය කිරීම සඳහා අපි කෙටි ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමයි අපි ඉස්සෙල්ලා රුපියල් 30000 මෙතන ඔයාලා මතක ඇති. මේ තියෙන 30000 6න් බෙදපුවම පොලිය රහිතව ණය වාරිකයක අගය කීයක් ආවද? රුපියල් 5000 නේ. පොලිය රහිත ණය වාරිකයක අගය රුපියල් 5000ක් ආවනේ. එතකොට මේ 5000 වෙනුවෙන් අපි බලනවා මාසයකට පොලිය කීයක් ගෙවන්න ඕනද කියලා. රුපියල් 5000 වෙනුවෙන් මාසයකට පොලිය කොච්චරක් ගෙවන්න ඕනද කියලා. මේ තියෙන්නේ මාසකදී ගෙවිය යුතු ණය කොටසක් සඳහා පොලිය. ඒතර අපි දන්නවා මාසයකට ගෙවන්න ඕන ණය කොටස රුපියල් 5000යි. එහෙනම් 5000ට අපි දැක්ක අවුරුද්දට 24යි පොලිය අනුපාතය. එහෙනම් මාසයකට පොලිය අනුපාතය 2යි. ඒතකොට 5000 ගුණ කිරීම 2 කියන්නේ මාසයකට එක ණය කොටසක් සඳහා ගෙවන්න ඕන පොලිය කීයද? රුපියල් 100. ඒත් එක්කම අපි දන්නවා පළවෙනි මාසෙදී එහෙනම් 100 ඒවා කීයක් ගෙවන්න ඕනද? 6ක් ගෙවන්න ඕනේ. දෙවෙනි මාසෙදී 100 ඒවා 5. තුන්වෙනි මාසෙදී 100 4යි. 600 500 400 300 200 100 කියලා න්යාවේ. ඒතර අපි දන්නවා 100 පොදු පදයක් වෙනවා. ඊට පද ටික එකතුව කීයද? 21යි. එමුනම් 100 ගුණ කිරීම 21 කීයද? 2100. හරි වැදගත් කතාවක් තියෙනවා. මෙන්න මේ 6 5 4 3 2 කියලා අපිට උත්තරයක් ආව නේද? අන්නේ 21ට අපි කියනවා මොකක් කියලාද? මාස 6 තුලම ගෙවන්න තියෙන ණය කොටස් ගණනේ එකතුව කියලා. ඔකට අපි කියනවා මොකද්ද? නමක් විශේෂ නමක් මෙන්න මෙතන highlight කරලා තිනවා මොකද්ද? මාස ඒකක ගණන කියලා 21ට කියනවා. ඊටර පුතේ මේ මාස ඒකක ගණන හොයන්න තවත් කෙටි ක්‍රමයක් තියෙනවා. ඔය මාසයක ගණන කියන්නේ පොලිය ගෙවන්න ඕන මාසයක ගණන හොයන්න අපිට කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි වාර මතකයේ 16 වෙනි සමාන්තර ශ්‍රේණි සූත්‍රය. මේ සමාන්තර ශ්‍රේණි සූත්‍රයේ සමාන්තර ශ්‍රේණි වල අනුයාත පද ලෙස සැලකුව විට ඒවා අයික්‍ය ගන්න සූත්‍රය මොකක්ද? එන් බෙදීම දෙක වාරයක් ඒ දන එල් කියලා සූත්‍රයක් අපි පාඩම් කරලා තියෙනවා. අන්න ඒ සූත්‍රය හරහා අපිට පුළුවන් වෙනවා මොකද්ද? මාස 1 ගන්න බොහොම පාසුවෙන් හොයන්න. කොහොමද මාස 1 ගන්න අපි හොයන්නේ? මාස 1 ගන්න අපි ගන්නේ 6 බෙදනවා 2කින්. 6 කිව්වේ මොකද්ද? වාරික ගණන. ඒක බෙදනවා 2කින්. වාරයක් 6 දන 1. හරි මෙතෙන්දී අපි කරන්නේ මොකද්ද? මේ තියෙන මුල් පදේ, මේ තියෙන අවසාන පදේ, මේ තියෙන පද ගණන එක බෙදනවා 2කින්. එතකොට 6යි 1යි 7යි 3 වරකට 21යි. එහෙනම් මාසෙක ගන්න කීයක් වෙනවද? 21ක් එනවා. මේ මාසෙ එකක් ගන්න අපිට මෙන්න මේ විදිහට පාඩම් කරගන්නත් පුළුවන්. මොකද්ද? මේක හරි වැදගත් සූත්‍රයක්. මේක පාඩම් කරගන්න ඔයා. මාස ඒකක ගන්න සමානයි වාරික ගන්න බෙදීම 2 වරාන් කියන්නේ ගුණ කිරීම වාරික ගන්න ධන 1. ඒතර අපි සාමාන්‍ය හිතුවොත් මාසික වාරික ගන්න n කියලා. එවනම් මාසෙක ගන්න හොයන සූත්‍රය මොකද්ද? සම්බන්ධතාවය මොකද්ද? n බෙදීම 2 වරහන් n ධන 1. මේ සූත්‍රයෙන් අපිට පුළුවන් වෙනවා මොකද්ද? මාසෙක ගන්න හොයාගන්න. ඊට පස්සේ ඒ මාසෙක ගන්න හොයාගැනීමත් එක්ක ඔයාලට මුළු පොලිය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අර පෙර පරිදිම ආඩේ ගන්න හදාගන්න පුළුවන්. දැන් අපි මේ දෙවෙනි ගැටලුව බලමු. දෙවෙනි ගැටලුව බලන්න. අත්පිට මුදලට රුපියල් 25000ක් වූ රූපවාහිනී යන්ත්‍රයක් මුලින් රුපියල් 7000ක් ගෙවා ඉතිරිය වසරක් තුල සමාන මාසික වාරික මගින් ගෙවීමට ලබාගත හැකිය. ණය සඳහා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ 18ක වාර්ෂික පොලියක් අයකුන් ලබයි නම් මාසික වාරිකයක් ගණනය කරන්න. තර පුතාට මෙතන බලන්න වැදගත් වචන 4ක් කියවෙනවා. ඒ තමයි මොකද්ද? රුපියල් 25000ක් වටිනා මේ රූපවාහිනී යන්ත්‍රය. ඒ වගේම මේකේ මුලින් ගෙවනවා කීයද? රුපියල් 7000ක්. ඒත් එක්කම ඉතුරු මුදල ගෙවන්න තියෙන්නේ කොච්චර කාලයක් තුලද? වසරක් තුල. එතකොට වාර්ෂික පොලි අනුපාතය කීයද? 18යි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ මේකේ වාර්ෂික පොලි අනුපාතය. මෙතෙන්දී මම මේ ගැටලුව සාකච්ඡා කරනකොට
මේ එක් පිළිතුරක් ලබාගත හැකි සූත්‍රයක් නැත්නම් සම්බන්ධතාවයක් ඔයාලට කියනවා. ඔයාලට ඒක පුළුවන් ලියා ගන්න. ඊට පස්සේ ඕනම ගැටලුවක් හදද්දී ඒ සම්බන්ධතාවය නැත්නම් ඒ සූත්‍රය පාඩම් කරලා තිබ්බොත් නැත්නම් මතක තියාගත්තොත් එහෙම ඕන ගැටලුවක් හදන්න පුළුවන්. අපි යමු ගැටලුවට එනම්. දැන් මේ රූපවාහිනී යන්ත්‍රයේ වටිනාකම කීයද? රූපවාහිනී යන්ත්‍රයේ වටිනාකම රුපියල් 25000යි. රූපවාහිනී යන්ත්‍රයේ වටිනාකම රුපියල් 25000යි. එහෙනම් මේකේ පළමුව ගිය යුතු මුදල කීයද? රුපියල් 7000යි. එතකොට රුපියල් 25000ක් වටින රූපවාහිනී යන්ත්‍රේ මුලින් ගෙවන්න ඕනේ රුපියල් 7000. يعني ගන්න වෙලාවේ රුපියල් 7000ක් අපි ගෙවන්න ඕනේ. එතකොට ගෙවීමට ඇති ඉතිරි ණය මුදල කොහොමද? ගෙවීමට ඇති ඉතිරි ණය මුදල අපි හොයන්නේ මෙන්න මේ රූපවාහිනී යන්ත්‍රයේ වටිනාකමෙන් අපි අඩු කරනවා මූලික ගෙවීම. නැත්නම් පළමුව ගෙවිත මුදල. එතකොට යන්ත්‍රයේ වටිනාකම කීයද? 25000යි. ඒකේ මූලික ගෙවීම කීයද? පළමුව ගෙවිත ගාන 7000යි. එහෙනම් 25000න් 7000ක් අඩු වුණාම ගෙවීමට ඇති ඉතිරි ණය මුදල කීයද? රුපියල් 18000යි. ඊට පස්සේ ණය ගෙවිය යුතු කාලය. දැන් ණය ගෙවිය යුතු කාලය බලන්න පුතේ මාස 12යි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නෑ නිසා අවුරුද්දක් නේ. ඔව්. වසරක් කියන්නේ මාස 12. දැන් මෙතන වසර දෙකක් තුල කියලා තිබුණා. මෙතන මාස 27ක්. මෙතන අවුරුදු එකමාරක් කියලා තිබුණා. මෙතන මාස 18ක්. අන්න ඒ විදිහට අපි ණය ගෙවිය යුතු කාලය අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මොනංගෙන්ද? මාසවල. මාසකට ගෙවිය යුතු ණය කොටස. ඒතර අපි දන්නවා ගෙවන්න ඕන ණය කොටස නැත්තම් ගෙවීමට ඉතිරි ණය මුදල රුපියල් 18000යි. ඒතර මාසික ණය කොටස හොයන්න මොකද කරන්නේ අපි? 18000 බෙදනවා වාරික ගණනින් ණය ගෙවිය යුතු කාලයෙන් 12යි. ඒතර 18000 12න් බෙදුවම මාසික ණය කොටස එනවා කියලා රුපියල් 1500ක්. 1500ක්. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මාස ඒකකයකට පොලිය බලන්න මේ පියවර ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ අපි මේ මාස ඒකකයකට පොලිය. ඒතර මාස ඒකට පොලිය කොහොමද ගන්නෙ? ඔව් මේ හොයාගත්ත මාසික ණය කොටස ඔයා ගුණ කරනවා කාගෙන්ද? වාර්ෂික පොලිය අනුපාතයෙන්. ඒතර 1500 ගුණ කිරීම 100න් 18. ඒතර 1500 100න් 18න් ගුණ කරොත් ඔයාට ලැබෙනවා මාසික ණය කොටස වෙනුවෙන් වාර්ෂික පොලිය. හැබැයි ඒ උත්තරේ අපි ගුණ කරනවා 12න් එකකින්. 12න් එක කියන්නේ මොකද්ද? මේ අපි හොයාගත්තේ වාර්ෂික පොලිය. මට ඕනේ මොකද්ද? මාසික පොලිය. මාසයකට පොලිය ඕනේ. ඒ නිසා මම මේ හොයාගත්ත වාර්ෂික පොලිය බෙදන්න ඕනේ කාගෙන්ද? 12න්. 12න් බෙදනවා කියන්නේ 12න් එකකින් ගුණ කරනවා. එහෙමනම් 1500 ගුණ කිරීම 100න් 18 ගුණ කිරීම 12න් එක උත්තරේ කීයද? 22,750. රුපියල් 22,750. ඊට පස්සේ වැදගත්ම කතාව. ඔයාලා මතකද ඉස්සල්ලා පොලිය ගෙවිය යුතු මාසයක ගණන. පොලිය ගෙවිය යුතු මාසයක ගන්න. දැන් මේක නම් අර ඉස්සල්ලා අපි අර හදපු දීර්ඝ ක්‍රමයට හැදුවා නම් එහෙම හදන්න වෙන්නේ 12 දන, 11 දන, 10 දන, 9 දන මාස ඒ විදිහට එකතු කරන්න. නමුත් ඔයාලට මම කිව්වා මෙන්න මේ පොලිය ගෙවිය යුතු මාසයක ගන්න හොයන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? වාරික ගණන බෙදීම 2, වාරික ගණන බෙදීම 2, වරහන් වාරික ගණන දන 1. නැත්නම් n බෙදීම 2 වාරයක් n දන 1. ඒතර වාරික ගණන 12යි 12 දෙකෙන් බෙදුවම 6යි 12 1යි 13යි 6 වරක් 13 කීයද 78යි. එතකොට ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොකද්ද? ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය. ඒතර ගෙවිය යුතු මුළු පොලිය කොහොමද ගන්නෙ? ඉස්සල්ලා අපි හොයාගත්ත මාස ඒකකයකට පොලිය අපි ගුණ කරනවා මාස ඒකක ගණනින්. මාස ඒකකයකට පොලිය ගුණ කරනවා කාගෙන්ද? මාස ඒකක ගණනින්. ඒතර 22,750 ගුණ කරනවා 78න්. ඒතර 1755. එහෙනම් ගෙවන්න ඕන මුළු පොලිය 1755යි. ඊට පස්සේ අපි හොයාගන්නවා ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. ඒතර ගෙවිය යුතු මුළු මුදල හොයාගන්න විදිහ බලන්න 18000ට අපි එකතු කරනවා. 18000 කොහෙන්ද ආවේ? අර ගෙවන්න ඉතුරු වෙච්ච ණය කොටස. ගෙවීමට ඉතුරු වෙච්ච ණය කොටස නැත්තම් ගෙවීමට ඉතුරු වුණ මුදල. 18000 එකතු කරනවා. මෙතන ආවේ මුළු පොලිය 1755ක්. ඒතර 18000 1755යි 19755. එතකොට මාසික වාරික වටිනාකම පොලියත් එක්ක කොහොමද හොයන්නේ? මෙතන දෙන්නේ පොලියත් එක්ක අපිට මොකද බලන්න 19755යි. පොලිය නැතුව නම් 18000 ගෙවන්න ඕනේ. පොලියත් එක්ක 19755යි. ඒක බෙදනවා ගෙවන්න තියෙන මාසික වාරික 12කින්. ඒතර 19755 12න් බෙදපුවම උත්තරේ නෝ රුපියල් 1646,725. මෙතනදි මම තව සැරයක් කියනවා මෙන්න මේ කරුණු ටික අඩි තාමත් මතකත් වෙන ඒ තමයි මොකද්ද? ගෙවීමට ඇති ඉතිරි ණය මුදල කොහොමද හොයන්නේ? භාණ්ඩයේ වටිනාකමෙන් නැත්නම් අදාළ භාණ්ඩයේ ඕනම එකක වටිනාකමෙන් මූලික ගෙවීම නැත්නම් පළමු ගෙවීම අඩු කරනවා.
ඊට පස්සේ මාසකදී ගෙවිය යුතු ණය කොටස කොහොමද හොයන්නේ? අර ගෙවීමට ඉතිරි ණය කොටස බෙදනවා වාරික ගණනෙන්. ඊට පස්සේ මාස ඒකකයට පොලිය කොහොමද හොයන්නේ? මාසික ණය කොටස ගුණ කරනවා වාර්ෂික පොලිය අනුපාතයෙන් එන පිළිතුර බෙදනවා නැත්නම් ගුණ කරනවා 12න් 1. පොලියකට මාසයක් ගන්න හොයන්නේ වාරික ගන්න බෙදනවා 2න් එන පිළිතුර ගුණ කරනවා වාරික ගන්න දාන 1න්. ගෙවිය යුතු මුළු පොලිය ගන්නේ ගෙවිය යුතු මුළු පොලිය ගන්නේ මාස ඒකකයට පොලිය ගුණ කරනවා මාස ඒකක ගණනෙන්. ගෙවිය යුතු මුළු මුදල හොයන්නේ ගෙවිය යුතු මුළු මුදල හොයන්නේ රුපියල් 18000ට එකතු කරනවා මොකද්ද නැත්තම් ගෙවීමට ඉතිරි මුදලක් තිබුණේ අපේ ගෙවීමට ඉතිරි මුදලට එකතු කරනවා මුළු පොලිය. ඒතර අවසාන මාසික වාරික වටිනාකම හොයන්නේ ගෙවිය යුතු මුළු මුදල බෙදනවා වාරික ගණන. ඒතර මාසික වාරික වටිනාකම හොයාගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි තුන්වෙනි ගැටලුවට යනවා. ඒ තමයි තුන්වෙනි ගැටලුවේ අපි සාකච්ඡා කරන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාර්ෂික පොලිය අනුපාතය කොහොමද ගණනය කරන්නේ කියලා. අපි නිදසුන් තුන සාකච්ඡා කරමු දැන්. හරි. මේ බලන්න පුතේ. වෙළඳසැලක දක්නට තිබූ දැන්වීමකින් උපුටාගත් කොටසක් පහත දැක්වේ. රුපියල් 30000ක් වටිනා රෙදි ශෝධන යන්ත්‍රයක් මුලින් රුපියල් 5000ක් ගෙවා ඉතිරිය රුපියල් 2720 බැගින් වූ සමාන මාසික වාරික 10කින් ගෙවීමට ලබා ගන්න. මෙතනත් මම හයිලයිට් කරලා තියෙනවා වැදගත් කරුණු ටිකේ තමයි රුපියල් 30000ක් වටිනා මේ රෙදි ශෝධන යන්ත්‍රය. මුලින් රුපියල් 5000ක් ගෙවලා ඉතිරිය රුපියල් 2720 බැගින් වූ සමාන මාසික වාරික 10කින් ලබා ගන්න. තර ණය සඳහා පොලිය ගණනය කර ඇත්තේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කරන වාර්ෂික පොලිය අනුපාතිකය ගණනය කරන්න. එතකොට ඔයා දන්නවා අප සාමාන්‍ය පෙළ 2016 සහ අලුත් සිලබස් එකේ නව විෂය නිර්දේශයේ 2016 සහ 2017 මේ ගැටලු දෙක තමයි ආවේ. 2016 වසරේදී මාසික ණය කොටස හොයන්න ආවම වාරික එකාගිය 2017 විභාග ප්‍රශ්න තිබුණේ වාර්ෂික පොලිය අනුපාතය ගණනය කරන්න. ඒ නිසා මේ ගැටලු දෙක හදන විදිය ප්‍රැක්ටිස් කරන එක ගොඩක් වටිනවා. සාමාන්‍ය පෙළ විභාගෙදී ඒත් එක්කම ප්‍රායෝගික ජීවිතේත් මේ පාඩම ඉතාමත් වටිනවා. දැන් බලමු එහෙමනම් මේ ගැටලු කොහොමද හදන්නේ කියලා. බලන්න අපි ඉස්සරම ගන්නවා රෙදි ශෝධන යන්ත්‍රයේ වටිනාකම. රෙදි ශෝධන යන්ත්‍රයේ වටිනාකම කීයද? රෙදි ශෝධන යන්ත්‍රයේ වටිනාකම මෙතන තියෙනවා රුපියල් 30000යි. තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ පළමුව ගෙවිය යුතු මුදල කීයද? පළමුව ගෙවන්න ඕන රුපියල් කීයද? 5000ක්. ඒතර අපි දන්නවා එහෙමනම් ගෙවීමට කිව්ව මුදල කොහොමද හොයන්නේ? ඉස්සර ගන්න හැදුවා මේක. කොහොමද කරන්නේ? අර රෙදි ශෝධන යන්ත්‍රයේ වටිනාකමේ පළමුව ගෙවිය යුතු මුදල අඩු කරනවා. ඒතර 30000න් 5000ක් අඩු වුණා. එතකොට ගෙවීමට ඉතිරි ණය මුදල කීයද? රුපියල් 25000යි. ඊට පස්සේ අපි ගන්නවා මාසිකව ගෙවිය යුතු ණය කොටස. දැන් අපි දන්නවා අපි ගෙවන්න ඉතුරුලා තියෙන රුපියල් 25000 අපිට කියන්නේ එක මාස කීයකින් ගෙවන්නේ කියලාද? අපි හයිලයිට් කරගත්තේ මේ තියෙන මාසික වර්ග 10කින්. එහෙනම් 25000 බෙදෙනවා කාගෙන් පුතේ? 25000 බෙදෙනවා 10යි. ගෙවීම ඉතිරි මුදල 25000යි මාසික වාරික ගන්න 10යි. එහෙනම් 25000 බෙදෙනවා අපි කියෙන්ද 10යි. ඒතර රුපියල් කීයක් එනවද? 2500ක්. වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. ඒතර වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල කොහොමද අපි හොයන්නේ? වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල හොයන්නේ පුතේ. ඔයාලට පේනවද මේ බලන්න මාසික වාරිකයකට රුපියල් 2720යි කිව්වා. වාරික 10කින් තමයි ගෙවන්න ඕනේ කිව්වේ මේ 2720 බැගින් සමාන මාසික වාරික 10කින් ගෙවන්න ඕනේ. එහෙමනම් මේ 30000ක් වටින භාණ්ඩයට මුලින් රුපියල් 5000ක් ගෙවලා ඊට පස්සේ ඉතුරු 2720 ගානේ මාසික වාරික 10ක් මුදල් ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු මුදල කොහොමද අපි හොයන්නේ? වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල කොහොමද අපි හොයන්නේ? 2720 ගුණ කරනවා කාගෙන්ද? 10යි. 2720 ගුණ කරනවා කියේද 10යි. එතකොට කියක් උතර එනවද? 27200යි. එතකොට දැන් හිතන්න අපි රුපියල් 30000ක් වටින භාණ්ඩයට රුපියල් 5000ක් මුලින් ගෙවුවා. පස්සේ ඉතින් 25000නේ හරිනම් ගෙවන්න ඕනේ. ඒ පොලි රහිතයි නම් මෙතන එවනම් දැන් ඔහු ගෙවලා තිනවා කීයක්ද? 27200ක්. එහෙනම් මට කියන්න 25000 සහ 27200 නැත්නම් 27200 සහ 25000 අතර වෙනස කියන්නේ මොකක්ද? අපි ගෙවපු පොලිය. එහෙනම් බලන්න මේ ඊළඟ කොටසේ අපි හොයනවා මොකද්ද? ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය කියුතේ අර වාරික මගින් ගෙවපු මුදලින් අඩු කරනවා ගෙවීමට ඉතිරි වෙච්ච මුදල. ඒතර 27200න් අපි අඩු කරනවා කීයක්ද? 25000ක්.
ඒතර 27200න් 25000ක් අඩු වුණා මේ වෙනස කීයද 2200යි කියන්නේ මොකද්ද ගෙවිය යුතු මුළු පොලිය. ඊට පස්සේ පෙරගානේ වගේම අපි මාස 1 ගන්න හොයාගන්න. මාස 1 ගන්න හොයන්න දැන් ඔයාලා දන්නවා වාරික ගන්න දෙකෙන් බෙදලා වාරික ගන්න ධන එකෙන් ගුණ කරනවා 10 දෙකෙන් බෙදුවම 5යි 10 1යි 11යි 5 වරක් 11 55යි. 55යි. ඒතර ඔයාලට ඉස්සෙල්ලා මතක ඇති මුළු පොලිය හොයාගත්ත විදිය මතකද? මුළු පොලිය කොහොමද හොයාගත්තේ? මාස ඒකකයකට පොලිය මාස 1 ගණනින් ගුණ කරා. දැන් අපි මාසයකට පොලිය දන්නේ නැහැ. හැබැයි අපි දැන් මුළු පොලියක් දන්නවා මාස 1 ගණනක් දන්නවා. මුළු පොලියක් දන්නවා මාස 1 ගණනක් දන්නවා. ඉතින් මුළු පොලියක් දන්නවා නම් මාස 1 ගණනක් දන්නවා නම් මාස ඒකකයට පොලිය හොයාගන්න පුළුවන්. මාස ඒකකයට පොලිය හොයාගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අර මුළු පොලිය 2200 අපි බෙදනවා මාස 1 ගණන්. මොකද ඔයා දන්නවා මාසයකට පොලිය දැන් මේ බලන්න 2255න් බෙදුවම කීයක් වෙනවද උත්තරේ? 40ක් එනවා. මේ 40 ඔයා 55න් ගුණ කරලා බෙදුවම මොකද උත්තරේ එන්නේ? මුළු පොලිය ලැබෙන්නේ. ඉතින් එහෙනම් මුළු පොලිය දන්නවා නම් මාස 1 ගණන දන්නවා නම් මාස ඒකට පොලිය හොයාගන්න පුළුවන්. කොහොමද අපි හොයන්නේ? 2200 බෙදනවා 55න්. ඒතර උත්තරේ මාස ඒකට පොලිය කියලා උත්තේ රුපියල් 40. එහෙනම් අවසාන උත්තරේට අපි එනවා මොකද්ද? වාර්ෂික පොලිය අනුපාතිකය. වාර්ෂික පොලිය අනුපාතය කොහොමද අපි හොයන්නේ? දැන් අපි දන්නවා වාර්ෂික පොලිය අනුපාතය කියන්නේ කොහොමද අපි ගන්න ඕනේ? මේ බලන්න. අපි මේ වෙනකොට මාස ඒකයකට පොලිය දන්නවා. මාස ඒකකයකට පොලිය දන්නවා. මාස ඒකකට පොලිය කීයද? රුපියල් 40යි. ඒ මාසයට පොලිය රුපියල් 40 අපි ගෙවන්නේ කීයක ණයක් වෙනුවෙන්ද? අපි දන්නවා අපි ගෙවන්න ඉතලා තිබ්බ රුපියල් 25000යි. ඒක ගෙවන්න ඕනේ හරිනම් මාස වාරික 10කින්. ඒතර 25000 10න් බෙදුවම මාසයකට ණය කොටස මාසික ණය කොටස රුපියල් 2500යි. මේ 2500 වෙනුවෙන් තමයි අපි මේ රුපියල් 40ක් මාසයකට ගෙවන්නේ. ඉතින් අපි අහනවා 2500 වෙනුවෙන් මාසයකට රුපියල් 40යි නම් අවුරුද්දකට කීයද මේ 12න් ගුණ කරලා තියෙන්නේ ඒකට? 2500කට මාසික ණය කොටස රුපියල් 2500යි නම් මාසෙට ණය කීයද? 40යිනේ. එතකොට මේ 12න් ගුණ කරලා තියෙන්නේ අවුරුද්දකට පොලිය කීයද? එතකොට මේ 100න් ගුණ කරේ ප්‍රතිශතයක් බවට පත් කරගන්න. අදාළ මුදල ප්‍රතිශතයක් බවට පත් කරගන්න. අදාළ අනුපාතය ප්‍රතිශතයක් බවට පත් කරගන්න. අපි දන්නවා අනිවාර්යයෙන්ම වාග සංඛ්‍යාව 100න් ගුණ කිරීමෙන් තමයි අපිට අනුපාතයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් 2500ට රුපියල් 40යි නම් ඒක 12න් ගුණ කරපුවම වාර්ෂික පොලිය එනවා. එතකොට ඒක වාර්ෂික පොලිය අනුපාතය බවට පත් කරන්න 100න් ගුණ කරනවා. පිළිතුරු ලැබෙනවා කීයද? 19.2. ඉතින් අපිට දැන් පුළුවන් 9 අභ්‍යාසයේ ගැටලු ඔයාලට සාකච්ඡා කරන්න. ඒ ගැටලු 7ක් තියෙනවා. ඔයා මේ ගැටලු 7 හදන්න. ඊට පස්සේ ඒ ගැටලුවක් තිබුණොත් ගැටලු අංක අපිට ඉදිරිපත් කරන්න. අපි නැවත සැරයක් එම ගැටලු එතකොට වීඩියෝ එකක් මගින් ඔයාලට හදලා ඒ පිළිතුරු ලබා දෙනවා.